අයබෝන් දුවේ පුතේ. අපි අද මේ විදිහට සහසම්බන්ධලා ඉන්නේ. ඔයගොල්ලන්ගේ 10 පන්තියේ 4 වෙනි පාඩම නැතිනම් තාර්කික ద్వාර සමග බූලීය වීජ තර්කය කියන මේ පාඩමත් එක්ක තමයි. එතකොට මේ පාඩම ඔබ මෙතෙක් පාසලේ ඉගෙන ගන්න නැති ඇතැම් විට ඔබට මේ පාඩම හමු වෙලාම නැතුව ඇති. කොහොම හරි මේ පාඩම අමුතු පාඩමක්. මේ පාඩමත් එක්ක රැඳෙනකොට මේ පාඩම ඉගෙන ගන්නකොට ඔබට විවිධාකාර දේවල් ඉගෙන ගන්න තියෙනවා. මේ දේවල් එක්ක එකතු වෙලා අපි කොහොමද විභාගයට මුහුණ දෙන්නේ සාර්ථකව මුහුණ දෙන්නේ කියන එක අපි කතා කරගෙන යමු. පාඩමේ මාතෘකාව විදිහට අපිට තියෙන්නේ තාර්කික ద్వාර සමග බූලීය වීජ තර්කය. තාර්කික ద్వාරයන් කියන වචනය ඔබ මීට පෙර අසලා නැතුව ඇති. ඔබට මුණ ගැහෙන විදිහක් නැහැ මේ තාර්කික ద్వාර කියන පාඩම. දැන් මේ තාර්කික තර්ක කියන වචනේ නම් ඔබ හොඳින් දන්නවා. තර්ක කරනවා. තර්ක කිරීම ඔබ කරලා ඇති. ඒ වගේම ద్వාර කියන වචනයත් ඔබ දන්නවා. ద్వාරයක්. ద్వාරයක් කියන අපි දොරකට, ගේට්ටුවකට සමග බූලීය වීජ තර්කය කිව්වහම මහා අමුතු දෙයක් නැවෙනවා මෙතන. මෙන්න මේ බූලීය වීජ තර්කය තාර්කික ద్వාරත් එක්ක සම්බන්ධ කරලා අපිට සාමාන්‍ය පෙළ විභාගයේදී පේපර් එකට ලකුණු ලබා දීමේ ක්‍රියාවලියක් ආරම්භ කරලා තියෙන නිසා මෙන්ම පරිගණකයක ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම මේ බූලීය තර්ක මත නැතිනම් තාර්කික ద్వාර මත රැඳී පවතින නිසා අපිට සිද්ධ වෙනවා මේ පාඩම ඉගෙන ගන්න. දැන් අපි පාඩමට අවතීර්ණ වෙලා බලමු මොනවද කරන්න තියෙන්නේ කියලා. දැන් ඇයි මේ පාඩම අපි ඉගෙන ගන්නෙ? මොකද්ද හේතුව කියලා අහන්න පුළුවන් කවුරු හරි. ඇයි මේ බූලීය වීජ තර්කයේ පාඩම ඉගෙන ගන්නෙ? මොකද්ද මේකෙන් තියෙන වාසි මොනවද මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ? මෙහෙම ප්‍රශ්න රාශියක් ඔබට තියෙන්න පුළුවන්. දැන් 10 පන්තියේ දරුවන්ට මේ වගේ දෙයක් ඇහුව ගමන් එකපාරම උත්තරයක් දී ගන්න බැරි වුණොත් එහෙම ඒක එච්චර හරි නෑ. මේ පාඩම ඉගෙන ගන්න ඇයි කියලා ඇහුවොත් එහෙම අපිට දෙන්න පුළුවන් මේකත් එක්ක අපිට මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන එක දන්නවා ඔයගොල්ලෝ මේ විද්‍යුතයත් එක්ක සම්බන්ධ වෙන අවස්ථාවල් වල භාවිතා වෙනවා විවිධ සංඥා මට්ටම් කිහිපයක්. දැන් අපි බල්බ් එකක් ගත්තොත් උදාහරණයකට බල්බ් එකක් දැල් වෙලා තියෙනවා නිවිලා තියෙනවා අවස්ථා දෙකක තියෙනවා. මෙන්න මේ අවස්ථාවන් දෙක නිරූපණය කරන්න විවිධ සංකේත භාවිතා කරනවා. අන්න ඒ සංකේතයන් පිළිබඳව අපිට මේ පාඩමේදී ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අපිට මේ පාඩමේදී කතා කරන්න තියෙනවා තාර්කික ద్వාරයන්. මේ තාර්කික ద్వාර වර්ග මොනවද තියෙන්නේ? ඒ වර්ග වලින් කොහොමද ඒ ద్వාර නිර්මාණය වෙලා තියෙන්නේ? මේවට අන්තර්ගත වෙන ద్వාර වල ක්‍රියාකාරීත්වය කොහොමද? ඒ වගේම ඒවත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? මේ වගේ සත්‍යතා වගු සහ ආදී මහ විශාල කරුණු කාරණා රාශියක් අපිට තියෙනවා. ඒක නිසා අපි ඒව සම්බන්ධවත් මේ පාඩමේදී ඉගෙන ගන්නවා. එතෙන්දී මූලික තාර්කික ద్వාර කියලා එක් වර්ගයකුත් සංයුක්ත තාර්කික ద్వාර කියලා තවත් වර්ගයකුත් අපිට ඉගෙන ගන්නට තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ සංයුක්ත තාර්කික ద్వාර නිර්මාණය කරගන්න විදිහ. දැන් මේ මූලික තාර්කික ద్వාර භාවිතා කරලා තමයි සංයුක්ත තාර්කික ద్వාර නිර්මාණය කරගන්නේ. අපි බලනවා මේ පාඩම අවසන් වෙන්න කලින් කොහොමද සංයුක්ත තාර්කික ద్వාරයක් මේ මූලික තාර්කික ద్వාර භාවිතා කරලා නිර්මාණය කරගන්නේ කියන එක. ඒ වගේම මේ බූලීය ප්‍රකාශන කියලා જાතියක් තියෙනවා. බූලීය ප්‍රකාශන මහා අමුතු වචනයක්. මෙන්න මේ බූලීය ප්‍රකාශනයක් ඔබ වෙත ලැබුණොත් ඒ බූලීය ප්‍රකාශනයට අදාළ පරිපතයක් නිර්මාණය කරන්න තියෙනවා. දැන් මේ වචන ඇහුවම ඔයාලට බය හිතෙන්න පුළුවන්. එහෙම බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි තාම මේ පාඩම ඉගෙනගෙන නැහැ. තාමත් මේ හැඳින්වීම තමයි කරගෙන යන්නේ. දැන් මේ පරිපතයක් නිර්මාණය කරනකොට ඒකේ කොහොම රටාවකටද වෙන්නේ? කොහොමද මේවා සම්බන්ධ වෙන්නේ? මේ දේවල් අපි මේ පාඩමේදී ඉගෙන ගන්නවා. ඊට පස්සේ මේ තාර්කික ద్వාරයන් වල ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියන එක පෙන්වන්න අපිට තියෙනවා මේ සත්‍යතා වගු කියලා වගු වර්ගයක්. මෙන්න මේ වගුවක තාර්කික ద్వාරයක් නැතිනම් මේ පරිපතයකින් සිදුවන ආදාන ප්‍රතිදාන කොහොමද නිරූපණය කරන්නේ? ආදානයන්ට අනුව මොනවද ප්‍රතිදානය වෙන්නේ කියන එක අපිට සොයලා බලන්නට පුළුවන්කම ලැබෙනවා මේ පාඩමත් එක්ක රැඳිලා හිටියොත්. ඒ වගේම තමයි සංග්‍රහිත පරිපත.
දැන් මේ වචනේ ඇහුවාම හිතේ මේ මොකද්ද මේ ඒ 아무තු වචනයක් නේ කියලා. දැන් සංග්‍රහිත පරිපත්ත කිව්වහම ඕගොල්ලන්ට ඒක අලුත් වචනයක් වුණාට ඕගොල්ලෝ සමහර දිනෙක දන්නවා මේ සංග්‍රහිත පරිපතයක් කියන්නේ මොකද්ද කියලා. ඔය පිරිමි ළමයි නම් බොහෝ දුරට දන්නවා සංග්‍රහිත පරිපතය මොකද්ද කියන දැකලා තියෙනවා. නමින් කිව්වට ඇතැම් විට දන්නේ නැහැ මේක. සංග්‍රහිත පරිපතයක් කියන්නේ දරුවෝ IC එකක් කියන එක. IC කියවම නම් ඔන්න චුට්ටක් මතක් වෙනවා නේද? දැන් මේ IC එකක් කියන එක මොකක්ද කියලා අපි අඳුනා ගන්නවා මේ පාඩමේදී සහ IC වල ක්‍රියාකාරීත්වයට මේ කොහොමද තාර්කික ద్వාර සම්බන්ධ වෙන්නේ කියන එක අපි කතා කරනවා. ඒ වගේම අවසාන වශයෙන් අපිට තාර්කික ద్వාර ප්‍රායෝගිකව භාවිතා කරන විදිහ. මේවා මේ ප්‍රායෝගික ලෝකයට වැඩදායි වෙනවද කොහොමද කොයි තැන්වලද මේවා භාවිතා වෙන්නේ? මේ දේවල් ටික තමයි අපි අවසාන වශයෙන් ඉගෙන ගන්නට යන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපිට සංග්‍රහිත පරිපත, මූලික තාර්කික ద్వාර, සංයුක්ත තාර්කික ద్వාර, සත්‍යතා වගු, බූලීය ප්‍රකාශන මෙන්න මේ වගේ දේවල් තමයි දරුවනේ අපිට මේ 10 පන්තියේ 4 වෙනි පාඩමෙන් එහෙම නැත්නම් තාර්කික ద్వාර සමග බූලීය බීජ තර්කය කියන පාඩමත් එක්ක එකතු වෙලා ඉන්නකොට ඉගෙන ගන්නට සිද්ධ වෙන්නේ. එහෙමනම් අපි බලමු කොහොමද මේ පාඩමේ තත්වය කියලා. මේ පාඩම අමාරුද කියලා ඇහුවොත් එහෙම අපිට දෙන්න වෙන උත්තරේ තමයි මේක අමාරු නැත. මොන පාඩමක්වත් අමාරු නැහැ. අපිට පාඩමක් අමාරු වෙන්නේ මොකද? ඒක හරියට අහගෙන හිටියේ නැති වුණාම පාඩම අමාරුයි. ඒ වගේම තමයි Tamanට ගැටලුවක් මතුවෙන වෙලාවට ඒ ගැටලුව ගුරුවරයාට යොමු කරේ නැති වුණාම පාඩම අමාරුයි. එතකොට තව දෙයක් මේ අපි දෙන පැවරුම් ඉටු කරේ නැති වුණාම පාඩම අමාරුයි. පාස් පේපර්ස් හොයාගෙන උත්තර ලිව්වේ නැති වුණාම පාඩම අමාරුයි. අපි විභාගයට ගිහින් වාඩි වෙන්න කලින් අපි විභාගයට පෙර සූදානම් වෙන්න ඕනේ. එහෙම ට්‍රේනින් එකක් නැතුව විභාගයට ගිහිල්ලා වාඩි වුණොත් අන්න ඒ ළමයා තමයි ඇවිල්ලා විභාගය අමාරුයි බුදු අම්මෝ මේක නම් කරන්න බෑ මං ෆේල් වෙනවා. මෙන්න මේවයි කතන්දර කියන්නේ. ඒක නිසා අපි මේ පාඩමත් එක්ක මේ ටික කරන්නට වෙනවා. පැවරුම් කරන්න වෙනවා, පාස් පේපර්ස් වලට උත්තර ලියන්න වෙනවා. ඒ වගේම අර අනුමාන පේපර්, ඒ වගේම වාර විභාග පේපර් මේ සියලු දේවල් වලට උත්තර ලියන්න සිද්ධ වෙනවා. අන්න ඒ ටික කරොත් අපිට මේ පාඩම අමාරු වෙන්නේ නැහැ. මේ පාඩම විතරක් නෙමෙයි දරුවෝ මොන පාඩමක්වත් මොන විෂයක්වත් අපිට අමාරු වෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ පාඩම හරියට කරගනිමු. මේකේ තියෙන සබ්ජෙක්ට් කන්ටෙන්ට් එක හරියට ඉගෙන ගනිමු. අමාරු දේවල් තියෙනවා නම් මට යොමු කරන්න අන්තර්ජාලය ඔස්සේ අපි ඒකට අවශ්‍ය කරන ඉඩසැලසුම් ටික කරලා තියෙන්නේ. ඒත් එක්ක යොමු කරන්න. එතකොට මේ පාඩම ඔබට හරියට ඉගෙන ගන්න පුළුවන්. විභාගයට ලකුණු උපරිමයෙන් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි එහෙනම් දරුවනේ අපි මේ පාඩමට අවතීර්ණ වෙමු. ඔයගොල්ලෝ මාතෘකාවක් විදිහට ලියා ගන්න මේක අනුමාතෘකාවක් තාර්කික ద్వාර කියලා. තාර්කික ద్వාර. ඔව් දැන් අපි මේ කතා කරන්නේ තාර්කික ద్వාරයන් සම්බන්ධව. මොනවද මේ තාර්කික ద్వාර කියලා කියන්නේ? මෙයා මේ ද්විමය සංඛ්‍යා. ඔබ දන්නවා ද්විමය සංඛ්‍යා. ද්විමය සංඛ්‍යා කියලා කියන්නේ දෙකේ පාදයේ සංඛ්‍යා. අපි කියනවා තව නමක් බිටු කියලා කියනවා. 10 පන්තියේ 3 වෙනි පාඩමේ මේ බිටු සම්බන්ධව ඔබ ඉගෙනගෙන තියෙන්නේ. මෙන්න මේ බිටු භාවිතා කරමින් තර්ක ගොඩනගන්නට, තර්කයන් නිර්මාණය කරන්න යොදා ගන්න පරිපත විශේෂයකට තමයි තාර්කික ద్వාරයන් කියලා කියන්නේ. එතකොට මේ තාර්කික ద్వාරවල තියෙන්නේ මේ පරිපත විශේෂයක්. මේ පරිපත වලින් නිර්මාණය කරන්නේ තර්ක. ඒ තර්ක නිර්මාණය කිරීමේදී බිටු භාවිතා කරනවා. දැන් මේක ඔබේ සටහන් පොතට ලබා ගන්නට ඕනි. ඔබට මේ පේන දර්ශනය නැත්නම් මේ තිරේ පේන දේ ලියා ගන්න සටහන් පොතේ. ද්විමය සංඛ්‍යා හෙවත් බිටු ඇසුරින්. ද්විමය සංඛ්‍යා හෙවත් බිටු ඇසුරින් විවිධ තර්ක ගොඩනැගීම සඳහා භාවිතා කරන පරිපත විශේෂයක්. තාර්කික පරිපත හෙවත් තාර්කික ద్వාර ලෙස හඳුන්වයි. තාර්කික ద్వාර කියලා කියන්නේ මේ තාර්කික පරිපත වර්ගයක්. ద్వාර ලෙස හඳුන්වයි. දැන් මේ තාර්කික ద్వාරයන් දරුවෝ
රඳා පවතින්නේ නැතිනම් මේවා අවශ්‍ය වෙන්නේ අපිට මොකටද? මේ පරිගණක වලට ඇයි මේ තාර්කික ద్వාර අවශ්‍ය වෙන්නේ? ඔබ දන්නවා පරිගණකයේ තියෙන මධ්‍ය සැකසුම් ඒකකය කියලා එකක්. අපි කියනවා CPU එක. නැතිනම් Central Processing Unit. මෙන්න මේ Central Processing Unit එක එහෙම නැතිනම් CPU එක වැඩ කරන්න CPU එක වැඩ කරන්න මෙන්න මේ තාර්කික ద్వාර අවශ්‍ය වෙනවා. තාර්කික ద్వාරයන් මත තමයි CPU එකේ කාර්යයන් ටික රඳා පවතින්නේ. අන්න ඒ නිසා පරිගණකයකට අපිට අවශ්‍ය වෙනවා මේ තාර්කික ద్వාර කියන දේවල් ටික. කොහොමද මේ තාර්කික ద్వාරයක් නිර්මාණය වෙලා තියෙන්නේ? මොනවද මේක තුල අන්තර්ගත වෙන්නේ? මේ පරිපථය තුල අන්තර්ගත වෙනවා ට්‍රාන්සිස්ටර්, ඩයෝඩ්, ඒ වගේම ප්‍රතිරෝධ වගේ කියන මෙන්න මේ ඉලෙක්ට්‍රොනික උපාංග. හැබැයි මේවා ඒ උපාංග එහෙම් පිටින්ම ඇතුළත් වෙන්නේ නැහැ. මේ උපාංගයේ සංකල්පය තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. මේවා අපිට පේන්න එහෙම ඇතුළත් වෙලා නැහැ. මෙන්න ට්‍රාන්සිස්ටරය ගලවලා ගන්න එහෙම බලන්න පුළුවන් කමක් නැහැ මේ ద్వාරයක් තුල. එතකොට මෙන්න මේ අංග වල තියෙන ලක්ෂණ වලින් සමන්විත වෙනවා මේ තාර්කික ద్వාරයක්. ඔබේ සටහනට දැන් එකතු කරගන්න ඕනේ මේ තිරේ දිස්වන කොටස. පරිගණකයක මාධ්‍ය සැකසුම් ඒකකයේ ක්‍රියාකාරීත්වය මෙම තාර්කික ద్వාර මත රඳා පවතී. පරිගණකයේ මාධ්‍ය සැකසුම් ඒකකයේ ක්‍රියාකාරීත්වය මෙම තාර්කික ద్వාර මත රඳා පවතී. මෙම පරිපථ ට්‍රාන්සිස්ටර්, ඩයෝඩ් සහ ප්‍රතිරෝධ ආදී මෙම තාර්කික පරිපථ නැත්නම් මෙම පරිපථ ට්‍රාන්සිස්ටර්, ඩයෝඩ් සහ ප්‍රතිරෝධ ආදී අංග ලක්ෂණ වලින් සමන්විත වේ. මේකත් ඔබේ සටහන් පොතට ඇතුළත් කරගන්න. දැන් බලමු අපි තාර්කික ద్వාර වර්ග මොනවද කියලා. ඔබට තිරේ දිස් වෙනවා තාර්කික ద్వාර වර්ග දෙකක් තියෙනවා කියලා. ඒකට ලියා ගන්න. තාර්කික ద్వාර වර්ග දෙකකි. තාර්කික ద్వාර වර්ග දෙකකි. එක මූලික තාර්කික ద్వාර. පළවෙනි එක තමයි මූලික තාර්කික ద్వාර. දෙවෙනි එකට ලියා ගන්න සංයුක්ත තාර්කික ద్వාර. මූලික ඒවා තියෙනවා, සංයුක්ත ඒවා තියෙනවා. එතකොට තාර්කික ద్వාර වර්ග දෙකක් අපිට තියෙනවා. පළවෙනි එක තමයි මූලික තාර්කික ద్వාර, දෙවෙනි එක සංයුක්ත තාර්කික ద్వාර. අපි ඉංග්‍රීසියෙන් කියනවා බේසික් ලොජික් ගේට් කියලා. අනිත් එක කොම්පොසිට් ලොජික් ගේට් කියලා කියනවා. right. දැන් අපි බලන්න ඕන දරුවනේ මේ මූලික තාර්කික ద్వාර කියන්නේ මොනවද කියන එක. ඔගොල්ලෝ පොඩියට මාතෘකාවක් විදිහට දාගන්න මූලික තාර්කික ద్వාර කියලා. මූලික තාර්කික ద్వාර. දැන් මෙම මූලික තාර්කික ద్వාර තුනක් අපිට අපේ සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ විෂය නිර්දේශයට ඇතුළත් වෙලා තියෙනවා. මූලික තාර්කික ద్వාර තුනක් ඇඩ් වෙලා තියෙනවා. එතකොට මේ තාර්කික ద్వාර තුන මොනවද කියලා අපි බලමු. පළවෙනි ద్వාරය තමයි AND ద్వාරය. AND AND ద్వාරය. ඔබ මාතෘකාවක් දාගන්න. AND ద్వාරය. AND ద్వාරය. දැන් මේ AND ద్వාරය කියන්නේ දරුවෝ මූලික තාර්කික ద్వාර වලින් එකක්. පළවෙනි එක කියලා හිතා ගන්නකෝ. අංක 1 දාලා ලියා ගන්න AND ద్వාරය. දැන් මේ AND ద్వාරය ගත්තහම අපිට මේ AND ద్వාරයට සංකේතයක් තියෙනවා. මේ සංකේතය තමයි ඔබ මේ දකින්නේ. තිරේ තියෙනවා සංකේතයක්. දැන් මේ සංකේතය දිහා හොඳට බලන්න ඔයාලා. ඒ සංකේතයේ එක පැත්තක AB තියෙනවා. එක පැත්තක AB තියෙනවා. අනිත් පැත්තේ බලන්න A.B තියෙනවා. අර AB තියෙන පැත්තේ මේකට සම්බන්ධ වෙච්ච ඉරි දෙකක් තියෙනවා. සම්බන්ධ වෙච්ච ඉරි කෑලි දෙකක් තියෙනවා. අනිත් පැත්තට A.B තියෙන පැත්තේ එක ඉරක් තමයි තියෙන්නේ. දැන් මේ ద్వාරයේ AB තියෙන පැත්තේ තියෙන ඒ ඉරි දෙක අපි හඳුන්වනවා ආදාන කියලා. මේ ආදානයන් තියෙන්නේ. මේ ద్వාරයට අපි යම් යම් ආදානයන් සිදු කරන්න ඕනි. ඒ ආදානයන් සිදු කරන පැත්ත තමයි ඔය AB විදියට හඳුන්වලා තියෙන්නේ. AP. එතකොට අනිත් පැත්ත A.B තියෙන පැත්ත තමයි ප්‍රතිදානය සිදු වෙන්නේ. මේ ద్వාරයේ ආදානයන් ටික AB විදිහට දුන්නොත් ප්‍රතිදානය වෙනවා A.B විදිහට.
මෙන්න මේ සංසිද්ධිය දරුවනේ ඔයගොල්ලෝ හොඳින් මතක තියාගන්න ඕනි. n ద్వාරයක AB ආදානයන් තිබුණොත් ප්‍රතිදානය සිද්ධ වෙන්නේ A.B විදියට. අපි හිතමු XY තිබුණා කියලා. A වෙනුවට X තිබුණා, Y මේ B වෙනුවට Y තිබුණා. එහෙම වුණොත් ප්‍රතිදානය වෙන්නේ X.Y. මේ පැත්තේ තියෙන්නේ මොනවද? ඒ කියන්නේ මේ AB පැත්තේ තියෙන දේ අනිත් පැත්තට යනකොට ආදාන පැත්තේ තියෙන දේ ප්‍රතිදාන පැත්තට යනකොට n ద్వාරයකදී ඩොට් ලකුණක් ඇතුළු වෙනවා. ඒ ආදානයන් දෙක අතරට ඩොට් ලකුණක්, තිත්ස ලකුණක් ඇතුළු වෙනවා. මෙන්න මේක ඔබට ලකුණු ගන්න තියෙන හොඳ පොයින්ට් එකක්. මේ පොයින්ට් එක අමතක කරගන්න එපා. මේක අමතක වුණොත් ඔබට ඉදිරියේදී කිසිම දෙයක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. මේ n ద్వාරයේ සංකේතය මතක තියාගන්න. n ద్వාරයට ආදාන විදිහට AB දීලා තිබුණොත් A.B තමයි ප්‍රතිදානය වෙන්නේ. හොඳින් මතක තියාගන්න. අපි ඔය A.B කියන එකට කියනවා මේ ප්‍රකාශනය. ඔන්න යටින් මම දාලා තියෙනවා මෙහි ප්‍රකාශනය A.B ලෙස ලියයි. AB ලෙසද ඇතැම් විට ලියනු ලබයි කියලා මම දාලා තියෙනවා. දැන් අපිට ප්‍රශ්න පත්‍රවල තියෙනවා දරුවෝ A.B විදියටත් තියෙනවා. ඇතැම් විට තියෙන්න පුළුවන් AB ඔය පහලින් තියෙන්නේ AB ලෙසද ඇතැම් විට ලියනු ලබයි. දැන් මේ AB විදියට තියෙනවා දැක්කොත් හැම ඔබට මතක් වෙන්න ඕනි මේ තියෙන්නේ A.B කියන එක. එතකොට මේ ඩොට් සලකුණෙන් අර්ථවත් වෙන්නේ නැතිනම් මේකෙන් ඇඟ වෙන්නේ ద్వාරයක්. ඒ ద్వාරය තමයි n ద్వාරය. ඔබට මේ පේන්න තියෙන දේෙන් ඒ ටික අනිවාර්යයෙන්ම මතක තියාගන්න වෙනවා. n ద్వාරයට AB ඇතුළු කළොත් අවුට්පුට් එක නැතිනම් ප්‍රතිදානය සිද්ධ වෙන්නේ A.B. එතකොට ඒක ලියන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ඩොට් එක අයින් කරලා ඒක ළඟින් AB විදිහට ලිව්වොත් එතන තියෙන්නේ A.B ම තමයි. එතන අන්තර්ගත වෙන්නේ n ద్వාරය. ඒ වගේම මේ ඩොට් සලකුණෙන් නිරූපණය වෙන්නේ n කියන ගේට් එකේ තියෙන ඒ තර්කන සිද්ධිය. අපි බලමු පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා මින් ඉදිරියේ මොනවද තියෙන්නේ කියලා. දැන් ඔබට පේනවා තිරයේ සත්‍යතා වගු කියලා දෙයක්. ඔබට පේනවා සත්‍යතා වගු. බලමු මොකද්ද සත්‍යතා වගු කියන්නේ කියලා. ඊට කලින් ඔයගොල්ලෝ මම අර මුලින් දීපු දේවල් ටික පොතේ සටහන් කරගන්න ඕනේ. වීඩියෝ එක ආපස්සට අරන් හරි කමන්නේ. පොතේ සටහන් කරගන්න ඕනේ කොහොමද තියෙන දේවල් ටික කියලා. ඒ කියන්නේ ලොජික් ගේට් එකේ සංකේතය ලියා ගන්න AB දාලා ප්‍රතිදානය වෙන විදිහ ලියා ගන්න A.B කියලා. ඒ වගේම යටින් මන් දීලා තියෙන සටහනත් හොඳින් ලියා ගන්න පොතේ. ඊට පස්සේ තමයි මේ සත්‍යතාව ගැන අපි කතා කරන්න ඕන. දැන් සත්‍යතාව වගු මේ වයින් යම් ద్వාරයක එක් එක් අවස්ථාවන්හිදී බිටු ආදානයේ යටතේ සිදුවන ප්‍රතිදානය කෙසේදයි නිරූපණය කරයි. දැන් මේ සත්‍යතාව වගුවක මම ඉස්සෙල්ලා අර ලොජික් ගේට් එකට දාලා තිබුණේ AB. ඔය AB වෙනුවට අපිට පුළුවන්කම තියෙනවා දරුවෝ බිටු ලබා දෙන්න. බිටු ලබා දෙන්න පුළුවන්. අපි හිතමු මේ දොරක්. සාමාන්‍ය අපේ ගෙදර තියෙන දොරක්. මේ දොර අවස්ථා කීපයක තියන්න පුළුවන්ද කියන එක ගැන චුට්ටක් අපි කතා කරමු. එක දොරක් නම් ඒ දොර අවස්ථා දෙකක තියන්න පුළුවන්. එක අවස්ථාවක් තමයි ඇරලා තියෙන අවස්ථාව. අනිත් එක තමයි වහලා තියෙන අවස්ථාව. එක අවස්ථාවක් ඇරලා තියෙනවා, අනිත් අවස්ථාව වහලා තියෙනවා. මේ අතරමැද අවස්ථාවල් අපි ගන්නෙ නැහැ. එතකොට එක දොරක් නම් අවස්ථා දෙකක තියන්න පුළුවන්. අපි ගනිමු උදාහරණයකට දොරන් දෙකක්. දොරන් දෙකක් ගත්තොත් අපිට පුළුවන් අවස්ථා හතරක තියන්න. මෙන්න මේ විදිහට. එක්ක දොරන් දෙකම ඇරලා තියෙනවා. එක්ක දොරන් දෙකම වහලා තියෙනවා. අපිට පුළුවන් එක දොරක් ඇරලා අනිත් දොර වහලා තියන්න. තුන්වෙනි අවස්ථාව තමයි ඒ. ඊළඟ එක තමයි අර ඉස්සෙල්ලා වහපු දොර ඇරලා තිබිච්ච දොර වහලා තියන්න පුළුවන්. දෙක මාරුවෙන් මාරුවට ඇරලා වහලා තියන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඔය විදිහට ගත්තොත් අපිට දොරන් දෙකක් අවස්ථා හතරක තියන්න පුළුවන්.
මෙන්න මේ අවස්ථා හතර බිටු ඇසුරෙන් නිරූපණය කරනවා. මේ බිටු ඇසුරෙන් නිරූපණය කරලා අපිට පුළුවන් ඒ අවස්ථාවකදී මේ ගේට් එකේ ක්‍රියාකාරීත්වය කොහොම වෙනවද කියන එක නිරීක්ෂණය කරන්න. මෙන්න මේ දේ තමයි දරුවනේ අපි සත්‍යතා වගුවකින් නිරූපණය කරන්නේ. අපි සත්‍යතා වගුවක් බලනවා ඉදිරියේදී. මම මේ කියන්න යන්නේ ඔබට සත්‍යතා වගුවක් තියෙන්නේ මේ ద్వාරයකට ලබා දෙන ආදාන මත ප්‍රතිදානයන්. එතනම් අවුට්පුට් එක වෙන්නේ කොහොමද? සත්‍ය අවුට්පුට් වෙනවද අසත්‍ය අවුට්පුට් වෙනවද කියන එක බලන්න. දැන් බලමු චුට්ටක් අපි ඉදිරියට ගිහිල්ලා මෙන්න මේ ద్వාරය දිහාවේ. මේ ద్వාරය අපි කලින් කතා කරපු ద్వාරයමයි තියෙන්නේ. n ద్వාරය. මේ n ద్వාරයට අදාළව මේ n ద్వාරයේ තියෙන ආදාන දෙකක්. A සහ B විදිහට. A.B ප්‍රතිදානය වෙනවා. අපි AB කියන්නේ දොරන් දෙකක් නම් මේ දොරන් දෙක තියන්න පුළුවන් අවස්ථා ටික නිරූපණය කරන වගුවක් විදිහට ඔබට පේනවා සත්‍යතා වගුවක්. මෙන්න මේ වගුවට තමයි අපි කියන්නේ සත්‍යතා වගුව කියලා. දැන් AB දොරන් දෙකට මම ඉස්සෙල්ලා දීලා තිබුණේ AB. ඒ කියන්නේ ඉංග්‍රීසි අකුරු. නමුත් දැන් මම ආදේශ කරලා තියෙන්නේ බිංදුව සහ 1. මේ බිංදුව සහ 1 කියන දේ නිරූපණය වෙන දේ. හොඳින් මතක තියාගන්න. හොඳින් මතක තියාගන්න මේ බිංදුව සහ 1 මගේ නිරූපණය වෙන දේ. බිංදුව මගේ නිරූපණය කරන්නේ නැතිනම් අසත්‍ය. නැතිනම් false කියන අවස්ථාව. අපි උදාහරණයක් ගමු. අපි හිතමු බල්බ් එකක් තියෙනවා. මේ බල්බ් එක බිංදු අවස්ථාවේ වුණොත් බල්බ් එකට කරන්ට් එක යන්නේ නැහැ. ඒ කියන්නේ ඕෆ් අවස්ථාව. එක අවස්ථාව වුණොත් බල්බ් එකට කරන්ට් එක යනවා. ඒ කියන්නේ ඔන් අවස්ථාව. අන්න ඒ දේවල් තමයි මේ බිංදුව සහ එකෙන් නිරූපණය කරන්නේ. ඔබ දැකලා ඇති විවිධ ස්විච් වර්ග. විවිධ ස්විච් වර්ගවල එක පැත්තක බිංදුව අනෙක් පැත්තේ එක තියෙනවා. බිංදුව තියෙන පැත්ත ඕෆ් අවස්ථාව, එක තියෙන පැත්ත ඔන් අවස්ථාව. මෙන්න මේ දේ මත තමයි අපි මේ ඉදිරියට කටයුතු කරන්නේ. දැන් මෙතනින් ඉදිරියට AB වෙනුවට ඔබට ආදේශ කරන්න සිද්ධ වෙනවා බිංදු සහ 1. මේ බිංදු සහ 1 ආදේශ කරනකොට යම් රටාවක් තියෙනවා. මේ රටාව මම ඔබෙන් අහන්නේ ඔබට කියලා දෙනවා. මේ රටාව තමයි දරුවනේ හොඳින් බලන්න ඒ තීරුව පහළට බලන්න. ඒ තීරුව පහළට බලන්න. ඒ තීරුවේ පහළට තියෙන්නේ බිංදුව 1 1. බිංදුව 1 1. B තීරුවේ පහළට බලන්න යම් කිසි රටාවක් ඔබට පේනවා. බිංදුව 1 මෙන්න මෙහෙම තමයි අපි සත්‍යතා වගුවක ආදානයන් ටික සකස් කරගන්න ඕනේ. අපි මේක හොඳින් ඉගෙන ගන්නවා මේ පිළිවෙල 10 පන්තියේ 3 වෙනි පාඩමේදී. ද්විමේය සංඛ්‍යාවන් ගැන කතා කරනකොට ඒ ද්විමේය සංඛ්‍යා පරිවර්තනයේදී හැම අපි හොඳින් ඉගෙන ගන්නවා. එතකොට මෙන්න මේ අවස්ථා නිරූපණය කරනකොට අවුට්පුට් එක නැතිනම් ප්‍රතිදානය කොහොමද කියලා බලන්න ඕනේ. දැන් අපි දරුවනේ මේ කතා කරන්නේ n ద్వාරය. මේ n ద్వාරයේ නැතිනම් බූලීය ගුණනය කියලා අපි මේකට කියනවා. මතක තියාගන්න බූලීය ගුණනය කියලා කියන්න පුළුවන්. මේ බූලීය ගුණනය අවස්ථාවකදී අපිට නිරූපණය කරන ආදාන නැතිනම් අපි ලබා දෙන ආදාන මත ප්‍රතිදානය ක්‍රියාත්මක වෙන විදිහ බලමු. n කියන්නේ සහ කියන තේරුම. සිංහලෙන් නම් අපි කියන්නේ සහ. n කියලා එකට කියන අපි ඉංග්‍රීසියෙන්. දැන් මෙතන A සහ B කියන ආදානයන් දෙකම සත්‍ය වෙනවා නම් ප්‍රතිදානය එකක් වෙන්න ඕනේ. අන්න ඒක තමයි නිරූපණය කරන්නේ මෙන්න මේ සත්‍යතා වගුවේදී. අපි බලමු AB ට අදාළව පළවෙනි පේලියේ තියෙන දත්ත දිහාවේ. බිංදුව සහ බිංදුව තියෙන. අන්න ඒ අවස්ථාවකදී ඒ කියන්නේ දෙකෙන් එකක්වත් එක වෙලා නැහැ. නැත්නම් සත්‍ය වෙලා නැහැ. true වෙලා නැහැ. ඒක නිසා අවුට්පුට් එකත් බිංදුව බවට පත් වෙලා තියෙනවා. අසත්‍ය බවට පත් වෙලා තියෙනවා. දෙවෙනි අවස්ථාව දෙවෙනි පේලිය බලන්න බිංදුව 1 තියෙන්නේ. බිංදුව 1 තියෙන අවස්ථාවෙත් දෙකම ඒ කියන්නේ A සහ B දෙකම සත්‍ය වෙලා නැහැ. එකයි සත්‍ය වෙලා තියෙන්නේ. එහෙනම් ඒ අවස්ථාවේදී ප්‍රතිදානය බිංදුවයි. තුන්වෙනි පේලියෙත් ඒ විදිහමයි 1 සහ බිංදුව තියෙන නිසා එක බිංදුවක් තියෙනවා. ඒක නිසා මේක අවුට්පුට් එක නැත්නම් ප්‍රතිදානය සත්‍ය වෙන්නේ නැහැ. හතරවෙනි අවස්ථාව බලන්න. මෙතන A සහ B වල අගයන් දෙකම
එක වෙලා තියෙනවා. A and B දෙකම සත්‍යයි. එහෙමනම් ප්‍රතිදානය සත්‍ය වෙලා තියෙනවා. මෙන්න මේ වගේ අපි නිරූපණය කරනවට තමයි කියන්නේ සත්‍යතා වගුවක් කියලා. මේ ඔබ දකින්නේ ඔබට පේන්න තියෙන්නේ n ద్వාරයට අදාළව ආදානයන් දෙකක් තියෙන ద్వාරයක. n ద్వාරයේ ආදානයන් දෙකක් තියෙන වෙලාවට කොහොමද ඒකේ ප්‍රතිදානයන් ටික ක්‍රියාත්මක වෙන්නේ කියන එක. අපි බලමු ඊළඟට ආදානයන් තුනක් තියෙනවා නම් දැන් දරුවනේ මේ n ద్వාරයකට විතරක් නෙමෙයි අනිත් ద్వාරයන් වලටත් ප්‍රදානයවට හැබැයි නොට් එක නැතුව ආදානයන් දෙකක් තියෙන්න පුළුවන් තුනක් තියෙන්න පුළුවන් හතරක් තියෙන්නත් පුළුවන්. මේක ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ දෙයක් මම ඉදිරියේදී සාකච්ඡා කරනවා. දැන් ඔබට පේන මේ රූප සටහනේ තියෙන්නේ n ద్వාරයක්ම තමයි. ඒ n ద్వාරයේ ආදාන හැබැයි තුනක් තියෙනවා A B C කියලා. මීට කලින් තිබුණු එකේ ආදාන දෙකයි තිබුණේ දැන් එකේ ආදාන තුනක් තියෙනවා A B C. දැන් මේකේ වගුව පුරවගෙන තියෙන හැටි. එතන මේ වගුව නිර්මාණය කරලා තියෙන විදිහ බලන්න ඕනේ. A තීරුව පහළට යද්දි බලන්න බිංදු හතරක් තියෙනවා. ඊට පස්සේ එකේ හතරක් තියෙනවා රටාවක්. B තීරුව පහළට බලන්න බිංදු 2යි එකේ 2යි බිංදු 2යි එකේ 2යි. මෙහෙම තමයි තියෙන්නේ. C තීරුවේ පහළට බලනකොට බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව 1. මෙන්න මේ වගේ රටාවක් තියෙනවා. මේ රටාව ඔයගොල්ලන්ට අමාරු නැහැ මතක තියාගන්න. හොඳින් මතක තියාගන්න පළවෙනිට දකුණු අත පැත්තේ තියෙන එකේ බිංදුව 1 බිංදුව 1 යනවා. ඊට පස්සේ දකුණු පැත්තෙන් එනකොට නම් බිංදු 2යි එකේ 2යි. ඊට පස්සේ බිංදු 4යි එකේ 4යි. තවත් එකක් තිබුණා නම් ඒ කියන්නේ A B C D වගේ තිබුණා නම් අවසානයේ කියන්නේ මුලින් තියෙන පේලිය බිංදු 8යි එකේ 8යි බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට ගුණොත් හැම රූල් 8කින් හරියන්නේ නැහැ. රූල් අපිට 16ක් ඕන වෙනවා. දැන් මේ ආදානයන් ප්‍රමාණය වැඩි වෙනකොට රූල් ප්‍රමාණයත් වැඩි කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ පේලි ප්‍රමාණය වැඩි කරන්න සිද්ධ වෙනවා. බලමු කොහොමද මේ ආදානයන් තුනක් තියෙන A B C විදිහට ආදානයන් තියෙන ලොජික් ගේට් එකකට නැත්නම් AND ගේට් එකේ අවුට්පුට් එක. නැත්නම් මේක සත්‍ය වශයෙන්ම පෙන්නකොට මොනවද අවුට්පුට් වෙන්නේ කියලා බලමු. දැන් මේකේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන විදිහ මම නැවත කියන්නම්. AND ద్వාරයක අවුට්පුට් එක එක වෙන්න නම් ඒ කියන්නේ ප්‍රතිදානය එක සලකුණක් එන්න නම් ඒ කියන්නේ එකේ ඉලක්කමක් එන්න නම් අනිවාර්යෙන්ම ලබා දෙන ආදාන සියල්ලම එක වෙන්න ඕනි. එකක් හරි බිඳුව වුණොතින් අවුට්පුට් එක බිඳුවයි. හොඳින් මතක තියාගන්න. හොඳින් මතක තියාගන්න. මේක මම නැවත මතක් කරනවා. ආදානයන් සියල්ල එකයි නම් ප්‍රතිදානය එක. ආදානයන් එකක් හෝ බිඳුව වෙනවා නම් ප්‍රතිදානයද බිඳුවක් වේ. ඔන්න ඒ දේ මේ වගුවේ හොඳින් පැහැදිලි වෙලා තියෙනවා. බලන්න. පළවෙනි පේලියේ තියෙනවා ඔබට පේනවා බිඳුව බිඳුව බිඳුව. එහෙනම් අවුට්පුට් එකත් බිඳුවයි. එකක්වත් එක වෙලා නැහනේ. හැබැයි එකක් උනාට වැඩකුත් නැහැ. දෙවෙනි අවස්ථාවේ බිඳුව බිඳුව 1. එතනත් අපිට අවුට්පුට් එක දෙන්න විදිහක් නැහැ. මොකද තුනම එක වෙලා නැහැ. තුන්වෙනි අවස්ථාව, හතරවෙනි, පස්වෙනි, හයවෙනි සහ හත්වෙනි කියන අවස්ථාවට යනකම්ම මේ සිද්ධිය එහෙම වෙනවා. අටවෙනි අවස්ථාවේදී බලන්න මේ යටම තියෙන පේලියේ A වලගය 1යි, B වලගයත් 1යි, C වලගයත් 1යි. අන්න ඒ අවස්ථාවේදී විතරයි ප්‍රතිදානය නැතිනම් අවුට්පුට් එක එකක් බවට පත් වෙන්නේ. හොඳින් මතක තියාගන්න ඕන දරුවනේ ඔබට මේකෙන් අනිවාර්යෙන් ඉදිරියේදී ප්‍රශ්න හැදෙනවා. මේ දේ මතකයේ තියාගන්නටම සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ ක්‍රියාකාරීත්වයක් තමයි එතකොට AND ගේට් එකේ තියෙන්නේ. අපි හිතමු ආදානයන් 4ක් තිබුණා. ආදානයන් 4ක් තිබුණොත් මේ වගුව ඩබල් වෙනවා. ඒ කියන්නේ දැනට රූල් 8ක් තියෙන්නේ රූල් 16ක් බවට පත් වෙනවා. ඒකෙදී අපිට 1 කියන සංඛ්‍යාව අවුට්පුට් වෙනවා දකින්න හම්බ වෙන්නේ අවසානයටම තියෙන පේලියේ විතරයි. ඉන් උඩ තියෙන පේලි 15ෙම බිඳුව තමයි අවුට්පුට් වෙන්නේ. බිඳුව අවුට්පුට් වෙන්නේ. හොඳින් මතක තියාගන්න. දැන් මම ඒක මෙතෙන්ට ඇඩ් කරලා නෑ. මේක රූල් 16ක් බවට A B C D බවට පත් වෙලා ආදානයන් 4ක් විදිහට දීර්ඝ වුණොතින් අපිට එක ප්‍රතිදානය වෙන්නේ අවසානයේටම තියෙන තීරුවේ මෙතන ඒ පේලියේ පමණයි. හොඳින් මතක තියාගන්න. අපි දැන් බලමු සත්‍යතා වගුවක මෙන්න මේ පේලි ගන්න කොහොමද තීරණය කරගන්නේ කියලා.
දැන් වගුවක පේලි ගන්න තීරණය කරන්න නම් අපිට තියෙන්න ඕනේ ආදාන කීයක් තියෙනවද කියන එක දැනගන්න ඕනේ. ඒ කියන්නේ යම් ద్వාරයකට ආදාන කීයක් තියෙනවද? අන්න ඒ තියෙන ආදාන ගණන දෙකේ බලයක් විදිහට ප්‍රකාශ කරන්න වෙනවා. දැන් ඔබ දකිනවා මේ තිරේ තියෙනවා ద్వාරයට තියෙන ආදාන ගණන දෙකෙහි බලයක් ලෙස ලබාගත් විට වගුවේ පේලි ගන්න සකස් කරගන්න පුළුවන්. උදාහරණ මම දීලා තියෙන්නේ. ආදාන දෙකක් තියෙනවා නම් වගුවේ පේලි 4යි. ඒ කියන්නේ දෙකේ දෙවෙනි බලය. වගුවේ පේලි 8ක් වෙන්න නම් ආදාන 3ක් තියෙන්න ඕනේ. ආදාන 3ක් තියෙනවා. බලන්න දෙකේ තුන්වෙනි බලය සමානයි 8යි. එහෙනම් ආදාන 4ක් තියෙනකොට දෙකේ හතරවෙනි බලය දෙකේ හතරවෙනි බලය කියන්නේ දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16 දෙක හතර වතාවක් ගුණ වෙලා. එතකොට ආදානයන් 4ක් තියෙනවා නම් රූල් ගාන, ඒ කියන්නේ සත්‍යතා වගුවේ තියෙන පේලි ගණන 16ක් වෙනවා. සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය පෙළ විභාගයට මෙන්ම උසස් පෙළ විභාගයටත් උපරිම ආදාන 4ක් වගේ ප්‍රමාණයක් එන විදිහට තමයි සකස් වෙනවා නම් සකස් වෙන්නේ. නමුත් සාමාන්‍ය පෙළට නම් බොහෝ විට ආදාන 3කින් නවතින්නට පුළුවන්කම තියෙනවා. දැන් ඔබ දන්නවා සත්‍යතා වගුවක පේලි ගන්න හදාගන්න විදිහ. මෙන්න මේ පේන තියෙන දේත් ඔබේ සටහන් පොතට ඇතුළත් කරගන්න. ඊළඟට බලමු අපි මෙන්න මේ N ద్వාරයේ විද්‍යුත් පරිපථය කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. දැන් මේකට අදාළව විදුලියෙන් ක්‍රියාත්මක වන පරිපථයක් නිර්මාණය කරොත් කොයි වගේ පරිපථයක්ද නිර්මාණය වෙන්නේ කියන එක. දැන් ඔබ දකිනවා මේ තිරයේ ඒ ගේට් එකට අදාළ, ඒ කියන්නේ N ගේට් එකට අදාළ වන විද්‍යුත් පරිපථයක් ක්‍රියාත්මක වෙනවා. එහි ඔබට පේනවා A B කියලා ස්විච් දෙකක්. A B කියලා ස්විච් දෙකක් තියෙනවා. ඒ ස්විච් වලට සම්බන්ධ කරලා තියෙනවා වෝල්ට් 6ක වෝල්ටේජ් එක. නැත්නම් කරන්ට් එකක් සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම බල්බ් එකක් සම්බන්ධ කරලා තියෙනවා. මෙන්න මේ බල්බ් එකට කරන්ට් එක ලබා දෙන්නේ මේ AB කියන ස්විච් දෙක හරහා. මේ ස්විච් දෙක හරහා කරන්ට් එක ලබා දෙනකොට A කියන ස්විච් එකෙන් විතරක් කරන්ට් එක දුන්නොත් ඔබට මේ බල්බ් එකේ එළියක් දකින්න හම්බ වෙන්නේ නැහැ. B කියන ස්විච් එකෙන් විතරක් දුන්නොත් ඒත් එළියක් දකින්න හම්බ වෙන්නේ නැහැ. AB කියන ස්විච් දෙකෙන්ම කරන්ට් එක නිකුත් කරනවා. ඒ කියන්නේ ස්විච් දෙකම ඔන් අවස්ථාවේ තියෙනවා නම් දරුවනේ ඕගොල්ලන්ට මේ බල්බ් එකෙන් එළියක් නිකුත් වෙනවා බලන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි මෙන්න මේ මුලින් කතා කරපු N ద్వාරයේ AB කියන ආදාන දෙක මේ ස්විච් දෙකට ආදේශ කරොත් අපිට AB කියන ස්විච් දෙකම ඔන් කරාම තමයි අවුට්පුට් එකක් දකින්නට ලැබෙන්නේ. එතකොට මේක තමයි විද්‍යුත් පරිපථයේ විදිහට අපිට සලකන්න පුළුවන්කම තියෙන්නේ. ඔබ මේ විද්‍යුත් පරිපථයත් ඔබේ සටහන් පොතට ඇතුළත් කරගන්න ඕනේ. මේකත් ඔබෙන් විභාගයකදී අහන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ලියා ගන්න ඒ අසල A සහ B ස්විච් දෙකම ඔන් අවස්ථාවේදී පමණක් බල්බය දැල්වේ කියලා. තිරේ පේනට තියෙනවා. අපි බලමු ඊට පස්සේ ඊළඟ ద్వාරය. ඊළඟ ద్వාරය තමයි O ద్వාරය. අපි එහෙනම් ඊළඟ ద్వාරයේ ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ? ඒ කියන්නේ O ద్వාරයේ ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියලා ඊළඟ වීඩියෝවෙන් බලමු. එහෙමනම් ඊළඟ වීඩියෝවත් එක්ක O ద్వාරයේ ක්‍රියාකාරීත්වය සමගින් නැවත හමු වෙමු. සියලුම දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.